සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ NSG online academy එකෙන් කියන mathematics for computing video series එකත් එක්ක. අපි මේ වෙනකොට මේ video series එකේ videos 4ක් කරලා ඉවරයි. ඉස්සෙල්ලාම අපි sets ගැන කතා කරා, ඒ වගේම relation ගැන කතා කරා. ඊට පස්සේ අපි මේ පස්වෙනි වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා functions ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. පොඩි පාඩම් කැලලම් එක. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් පේපර් එක ගත්තොත් ප්‍රශ්න 3ක් කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න 2 කරන්න පුළුවන්. ඒ තියෙන සෙට්ස් වලින්. තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ රිලේෂන් ඇන්ඩ් ෆන්ක්ෂන් කියන එකත් එක්ක. මේ වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට සම්පූර්ණ තුන්වෙනි ප්‍රශ්නේත් ඉවර කරන්න පුළුවන්. එතකොට ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ ශ්‍රිතයක් කියන එක. ශ්‍රිතයක් කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක්. දැන් මෙතන definition එකක් දීලා තියෙනවා. If each element of set A is assigned to unique element of set B, then the collection of assignments is called a function from A into B. This is denoted by A to B. It is read as if is a function from A into B or maps A into B. ඔන්න මොකක්ද කියලා තියෙනවා. ඔක කියවට මොකක්ද තේරෙන්නේ නැහැ නේද? අපි බලමු function එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති y සමානයි mx කියන එක. ගේගෙන තියෙන නිසා දැන් y සමානයි mx දාලා c. නැත්තම් තව මේක ගන්න පුළුවන් y සමානයි x වර්ගෙ. y සමානයි 2x දාන 3. මේ ඔක්කොම ෆන්ක්ෂන්. ශ්‍රිත කියන්නේ ඔන්න ඕක. ඔන්න ඔය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේවා ඔයගොල්ලෝ ඕ ලෙවල් කාලේ කරලා තියෙනවා. ඒ කරලා මතක නැතුණත් අපි මේ වීඩියෝ එකකින් කරගන්න ටිකත් එක්ක ඔයගොල්ලන්ට මේක අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඔය වගේට අපි ෆන්ක්ෂන් කියලා කියනවා. ඒක තමයි කියන්නේ දැන් මේ y සහ x අතර විචල්්‍ය සම්බන්ධය කතාව ගන්න තියෙන්නේ. මේ y ට කියනවා පරායත්ත විචල්්‍ය, x ට කියනවා සායත්ත විචල්්‍ය. මොහොම කතාවක් කියලා තියෙනවනේ ඉස්සර. ඒවා මොනවද කියලා තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්න එපා. මේ මෙන්න මේ දෙක අතර තියෙන සම්බන්ධය තමයි මේ ෆන්ක්ෂන් වලදී අපි ඉගෙන ගන්න ගන්නේ. මොකක් හරි දෙකක් අතර සම්බන්ධය කොහොමද තියෙන්නේ? ඒව හදාගන්නේ කොහොමද කියලා තමයි එතකොට බලන්නේ. අපි යමුකෝ බලන්න දැන් මේකේ උදාහරණයක් එක බලන්න. මෙන්න ෆන්ක්ෂන් එක. ෆන්ක්ෂන් රික්වයර්මන්ට්ස්. අර කිව්ව කතාව ටික පොඩ්ඩක් අමතක කරලා දැන් මේක බලා ගන්න. ෆන්ක්ෂන් එකක් වෙන්න ඕනේ රික්වයර්මන්ට් එක. අපිට දැන් තියෙන්නේ y සමාන mx තන c වලින් එහෙම ගණන් හදන්න නෙමෙයි. ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඒකේ තියෙන ඇතුලේ කතාව. ඒකේ අභ්‍යන්තර කතාව ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ෆන්ක්ෂන් රික්වයර්මන්ට්ස්. ෆන්ක්ෂන් එකක් වෙන්න අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි මේක ගමු a කියලා. මේක මම ගන්නවා a කියලා. මේක ගන්නවා b කියලා. මේකත් a මේක b. මෙන්න මේකට අපි කියනවා මේ වම් පැත්තේකට දැන් a ට කියනවා ඩොමේන් එක කියලා. අපි රිලේෂන් වල ඉගෙන ගත්තා ඩොමේන් and කෝඩොමේන් කියලා කියන්නේ. නැත්නම් රේන්ජ් එක කියලා මොකක්ද ඉගෙන ගත්තද? මේක ඩොමේන් එක. මේකට අපි කියනවා කෝඩොමේන් එක කියලා. කෝඩොමේන්. මේ තියෙන්නේ කෝඩොමේන් වෙන මේ වචනේ. No element of the domain must be left unmapped. ඒ කියලා කියන්නේ මෙන්න රික්වයර්මන්ට් පළවෙනි එක මේ වම් පැත්තේ තියෙන එක්කෙනා නැත්නම් ඩොමේන් එකේ කිසිම කෙනෙක් දකුණු පැත්තේ එක්කෙනාට සම්බන්ධ නොවී තියෙන්න බෑ. හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න ඕන. දැන් මෙතන PQRS කියලා තිබිලා ඔහොම තිබ්බා කියන්නකො. දැන් ඒක එහෙම ඕනෙත් නෑ. S එකක් ඕනෙත් නෑ දෙන්න. අපි S එකේ මකලා දාමු. දැන් මෙතන පේනවනේ R කියන එක්කෙනාට මොකුත් සම්බන්ධ වෙලා නෑනේ. හැබැයි මේක ෆන්ක්ෂන් එකක්. මේක ෆන්ක්ෂන් එකක්. ෆන්ක්ෂන් එකක් වෙන්න හේතුව තමයි එතෙන්දී මේ වම් පැත්තේ තියෙන ටික ඔක්කොම දකුණු පැත්තත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ පේනවනේ. එක p ට ගිහින් තියෙනවා, දෙක q ට ගිහින් තියෙනවා, 3 q ට ගිහින් තියෙනවා. එතකොට වම් පැත්තේ තියෙන ටික අනිවාර්යයෙන්ම දකුණු පැත්තත් එක්ක සම්බන්ධ විය යුතුමයි. ඒක තමයි පළවෙනි රික්වයර්මන්ට් එක වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි රික්වයර්මන්ට් එක. No element of the domain may map to more than one element of the codomain. ඒ කියන්නේ මෙහෙම එකක්. මේක සම්බන්ධ වෙනකොට වම් පැත්තේ ටිකෙන් මේ වම් පැත්තේ තියෙන එක්කෙනෙක්ගෙන්
දකුණු පැත්ත දෙන්නෙට සම්බන්ධ වෙන්න බෑ. වම් පැත්තේ ඉන්න එක්කෙනෙක්ගෙන් දකුණු පැත්ත දෙන්නෙට සම්බන්ධ වෙන්න බෑ. ඒක තමයි කියන්නේ. මේ බලන්න මෙතන මේ කතිරේ දාලා තියෙන එක මේක වැරදි දකුණු පැත්තේ තියෙන එක. දකුණු පැත්තේ තියෙන එක වැරදි. ඒක වැරදින්න හේතුව තමයි එතකොට මේක වැරදිනේ. ඒක වැරදි. වැරදින්න හේතුව මේ දෙකෙන් P-ටයි Q-ටයි දෙන්නටම සම්බන්ධ වෙලා. එහෙම වෙන්න බෑ. මෙහෙම දෙන්නේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වෙලා තියෙන මේ දකුණු වම් පැත්තේ දෙක Q-ටක් ගිහින් තියෙනවා 3 Q-ටක් ගිහින් තියෙනවා. එහෙම යන්න පුළුවන්. හැබැයි වම් පැත්තේ ඉන්න එක්කෙනෙක්ගෙන් දකුණු පැත්ත දෙන්නෙට සම්බන්ධ වෙන්න බෑ. දකුණු පැත්තේ ඉන්න එක්කෙනෙක්ට වම් පැත්තේ ඉන්න දෙන්නෙක්ගෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුණාට වම් පැත්තේ ඉන්න එක්කෙනෙක්ගෙන් දකුණු පැත්තේ දෙන්නෙට සම්බන්ධ වෙන්න බෑ. එහෙම වුණොත් එක ෆන්ක්ෂන් එක නෙමෙයි. ෆන්ක්ෂන් එකක් වෙන්න ඕනේ අවශ්‍යතාව තමයි එතකොට වම් පැත්තේ ඉන්න කට්ටිය ඔක්කොම දකුණු පැත්තට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම වම් පැත්තේ ඉන්න එක්කෙනෙක්ගෙන් දකුණු පැත්තේ දෙන්නෙට සම්බන්ධ වෙන්න බෑ. දෙන්නෙට හෝ ඊට වැඩි ගන්නට. අවම කියන්නේ උඩරම වෙන්න පුළුවන් එකයි. ඒක තමයි ෆන්ක්ෂන් එකක රික්වයර්මන්ට් එක. ෆන්ක්ෂන් එකක් හැදෙන්නේ එහෙමයි. ඒක හොඳට මතක තියාගන්න මේ කිව්ව කතා ටික ආය අපහැදිලි වගේ නම් වීඩියෝ එක පෝස්ට් කර කර පොඩ බලන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේ මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ අපි යනවා මේකේ කතා ටික බලා ගන්න. ඩොමේන් එක කියන්නේ මොකද්ද? ඩොමේන් කියලා කියන්නේ මේ වම් පැත්තේ තියෙන එක කියනවා. මේ AB කියලා දාගන්න ඕන. එතකොට A කියලා කියන්නේ ඩොමේන් එක. වම් පැත්තේ තියෙන එක තමයි ඩොමේන් එක. කෝඩොමේන් කියලා කියන්නේ දකුණු පැත්තේ ඉන්න කෙනා. ඒකට අපි කියනවා කෝඩොමේන් එක. Range of A, if A equal B, we say that B is the image of A. The set of all such image values is called to the range. This is denoted by rand f. Again හිතන්න එපා ඉතර. range එක කියන්නේ පරාසෙ ඒ ෆන්ක්ෂන් එක f කියලා ගන්නවා. f a ගේ පරාසෙ එහෙමයි ගන්න එතකොට. range of A කියලා. අපි මේක බලමු ඉස්සරහට. මේක වැඩිපුර පැහැදිලි කරන්න ඉස්සරහට ගිහිල්ලා ගණන් හදනකොට රේන්ජ් එක. දැන් ඩොමේන් එක සහ කෝඩොමේන් එක ගැන මතක තියාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා graph කරනවා. graph of f. Every function a to b gives rise to relation from a to b called the graph of f. graph එක. සම්බන්ධය අඳින්න. දැන් බලන්න a ගේ තියෙන්නේ ABCD කියන එලිමන්ට් ටික. B ගේ තියෙනවා RSTU කියන එලිමන්ට් ටික. මේක අතර සම්බන්ධය graph එක. A S ට යනවා රිලේෂන් වගේ තමයි. එකම කන්ඩිෂන් එක තමයි අර මං කිව්ව රික්වයර්මන්ට් එක තියෙනවා නම් ඒක ෆන්ක්ෂන් එකක් වෙනවා. එකක් වම් පැත්තේ ටික ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම වම් පැත්තේ දෙන්නෙක්ගෙන් වම් පැත්තේ එක්කෙනෙක්ගෙන් දකුණු පැත්තේ දෙන්නෙක්ට සම්බන්ධ වෙන්න බෑ. එහෙම වුණාම තමයි ෆන්ක්ෂන් එකක් වෙන්නේ. එතකොට රිලේෂන් කියන එකේ සබ්සෙට් එකක් තමයි ෆන්ක්ෂන් එක කියලා කියන්නේ. එහෙම කියන්න පුළුවන්. A ගෙන් S ට යනවා, B ගෙන් U ට යනවා, C ගෙන් R ට යනවා, D ගෙන් T ට යනවා. මෙන්න සම්බන්ධතාව හදලා තියෙනවා. එතකොට මෙන්න මේක ෆන්ක්ෂන් එකක්. නැත්නම් graph එකක් හදලා දෙනවා. මේක ෆන්ක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. අපි මේක බලමු දැන් ඉස්සරහට ගිහිල්ලා තව මෙන්න graph එක අඳින්න කොහොමයි. සරල දෙයක් ඕක. අඳ ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඕක graph එකක් අඳින්න කිව්වොත් මේ F graph එක කොහොමයි. මෙතන තව තියෙනවා ඉතින් F කියලා කියන්නේ මෙතන graph of F කියලා දීලා තියෙනවා AB කියලා මොන ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා. ඒක නේද හිතන්න එපා. මේ වගේ දුන්නාට පස්සේ අඳ ගන්න තියෙන ඔහොම. ඊට පස්සේ තියෙනවා composition function. Consider the function a to b and g b to c. Then we define the new function g naught f a to c by g naught f a. ඔන්නම තියෙනවා. here codomain of f කියලා ඔන්නම දීලා තියෙනවා ඈ composition function එක. අපි මේක ගානකින් පැහැදිලි කරගමු. හරි ලේසි දෙයක්. ෆන්ක්ෂන් දෙකක් අතර සම්බන්ධතාවය තමයි මේ දැන් කතා කරන්නේ composition function එකේදී. මෙන්න තියලා තියෙනවා let f කියන්නේ r and g කියලා කියන්නේ define කියලා තියෙනවා මෙන්න මෙහෙම fx කියලා එක්කෙනෙක්. fx equal x වර්ගය gx equal x ධන 3. find g naught f and f naught gx. හරි අපි මේක බලමු දැන්. g naught fx නම් අපි මේක ඉස්සල්ලාම කරන වැඩේ තමයි g naught fx එකේ g ගන්නවා. ඊට පස්සේ මේ නෝට් කියලා තියෙනවා නම් එතන අපිට එක වරහනක් දාලා ඉතුරු කෑල්ල ලියන්න පුළුවන්.
gfx කියලා දාගත්තා. හරිද? g not fx කියලා දීලා තිබ්බා අපිට. අපි ඒක දාගත්තා gfx කියලා. fx වෙනව වරහන් ASCII දාගන්න ඕනේ. හරි. දැන් fx ට මොකද්ද අපිට දීලා තියෙන අගය? fx ට දීලා තියෙන අගය මොකද්ද? x වර්ගය කියන එක. හරිද? දැන් මම එන්නේ එක මෙතනට ගිහලා මෙතෙන්ට ආදේශ කරනවා x වර්ගය කියන එක. මෙතෙන්ට ආදේශ කරනවා. ආදේශ කරාට පස්සේ gx වර්ගය කියලා එනවා. හරිද? එහෙනම් දැන් gx වර්ගනේ. අපි gx දන්නවා x දන්න 3 කියලා. එහෙනම් gx වර්ගය මොකක්ද? මේ x තියෙන තැන් වලට අපි දැන් දාලා තියෙනවනේ gx කියලා. මේ x තියෙන තැන් වලට දකුණු පැත්තේ x එක එහෙම තියෙනවා. මෙතන මේක x වර්ග කරොත් එහෙම මේක x වර්ගය වෙනවනේ. ඒ කියන්නේ gx වර්ගය වුණොත් එහෙම x වර්ගය ධන 3 වෙනවා. gx ඝනය කරොත් එහෙම x ඝනය ධන 3 වෙනවා. g 2x කරොත් එහෙම 2x ධන 3 වෙනවා. අන්න එහෙම තමයි මේක වෙනස් වෙන්නේ. විචලනය වෙන්නේ. දැන් මෙතන gx වර්ගය වුණානේ. එහෙනම් මොකක්ද වෙන උත්තරේ? x වර්ගය ධන 3 වෙනවා. මේ x තියෙන තැන් වලට x වර්ගය දාගෙන යන්න තියෙන්නේ. හරි සරල දෙයක්. එහෙම කළා g not fx හොයාගන්න පුළුවන්. මෙන්න g not fx ගේ උත්තරේ. මෙන්න g not fx ගේ උත්තරේ. ඊට පස්සේ f not gx අපි හොයමු. කොහොමද කරන්නේ? නෝට් තිබ්බනම් වරහණක් දාගත්ත දෙපැත්තෙන් f gx කියලා. ඊට පස්සේ f ගත්තා. එහෙම තිබ්බ f gx ට මොකක්ද දීලා තියෙන අගය? gx කිය අගය තමයි x ධන 3. x ධන 3 මෙතෙන්ට දැන් ගෙනල්ලා ආදේශ කරා. හරිනේ. අපි දන්නවා fx දන්නවා. fx කියන්නේ x වර්ගය. එහෙනම් fx ධන 3 මොකක්ද? x තියෙන තැනට x ධන 3 දාගන්නවා. එහෙනම් x ධන 3 වර්ගය. මෙදී x ධන 3 වර්ගය. හරිම සරලයි. ආයෙ පාරක් මේක වීඩියෝ එකට පෝස්ට් කළා නම් පස්සරම් බලන්න මේ කියන කතාව හරිම ලේසි දෙයක් මේ තියෙන්නේ. ඔකට කියනවා composition function කියලා. මේ ගානක ඔයගොල්ලන් අනිවාර්යෙන් ගොඩක් දුරට හදන්න එනවා. තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කෑල්ලට. හරිම ලේසි. ඔය ආකාරයට තමයි ඒක හදන්න ඕනේ. ඒක එතකොට මතක තියාගන්න. මොකක්ද කියලා. ගාන හදන විදිහ. ඊට පස්සේ types of functions. functions වල තියෙන වර්ග. one to one function. one to one function කියලා කියන්නේ injective function කියලා අපි ඔකට කියනවා. ෆන්ක්ෂන් එකක් වෙන රික්වයර්මන්ට් එක තමයි වම් පැත්තේ තියෙන ටික ඔක්කොම දකුණු පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ හරිය. හැබැයි මේකේ ගිහින් තියෙන්න ඕනේ අර 1 D ට ගිහිල්ලා 2 B ට ගිහිල්ලා 3 B ට එහෙම යන්න බෑ. සම්පූ එක වෙන් වලට තමයි යන්න ඕනේ. 1 D ට ගිහිල්ලා 2 B ට ගිහිල්ලා 3 A ට ගිහිල්ලා. ඒ වගේ වෙනස් ඒවාට යනකොට අපි කියනවා one to one function කියලා. වම් පැත්ත සම්පූර්ණ මෙව වෙලා ඒව යන්නත් ඕනේ. තව යහපැත්තේ තියෙන එකක් විතරක් සම්බන්ධ වෙලා නැති එකට තමයි යන්න තියෙන්නේ. දෙකක් තව එකකට සම්බන්ධ වෙලා තියෙන එකට යන්නේ නැතුව එහෙම වට කියනවා අපි one to one function කියලා. injective function කියලාත් ඔකට අපි කියනවා. ඔකක් මම තියාගන්න. එතකොට ඊට පස්සේ on to one function. on to function surjective function කියලා කියනවා ඔකට. ඒ කියන්නේ වම් පැත්ත වගේම දකුණු පැත්තත් සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්න ඕනේ. හිස්සෙව තියෙන්න බෑ surjective function වල. නැත්තම් on to function වල. මේ A1 B1 ට ගිහින් තියෙනවා A2 B1 ට ගිහින් තියෙනවා A3 B2 ට ගිහින් තියෙනවා මේ ඔක්කොම පිරලන් තියෙන්නේ වම් පැත්ත සහ දකුණු පැත්ත දෙකම අපි අන්න ඒවට කියනවා surjective function කියලා. surjective function කියලා කියන්නේ වම් පැත්ත සහ දකුණු පැත්ත දෙකම පිරලා තියෙන ඒවා. එතකොට දැන් 1 to 1 කතා කරා 1 to 1 එකේ වම් පැත්තෙන් දකුණු පැත්තට යන්න ඕනේ. හැබැයි යන්න තියෙන්නේ දකුණු පැත්තේ එක එලිමන්ට් එකකට වම් පැත්තෙන් දෙකක් සම්බන්ධ වෙන්න බෑ. හැබැයි on to function එකට ආවට පස්සේ on to function එකේ දෙපැත්තම බැලන්ස් වෙලා තියෙනවා. දෙපැත්තම පිරලා තියෙනවා. දෙපැත්තටම මොකක් හරි සම්බන්ධයක් හදලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා bijective. bijective කතාව මෙහෙමයි. bijective කියලා කියන්නේම one to one function සහ on to function එකේ එකතුවක්. ඒ කියන්නේ වම් පැත්තෙන් දකුණු පැත්තට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දකුණු පැත්තයි වම් පැත්තේ ඔක්කොම තියෙන එලිමන්ට් ටික සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හැබැයි එක රිලේෂන් එක සම්බන්ධයක් තියෙන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ on to එක ගන්න තියෙන්නේ one to function එකනේ. ඒ කියන්නේ එකකට සම්බන්ධ වෙන එකන්නේ on to ඒ කියන්නේ one to one function එක කතා කරන්නේ.
ඊට පස්සේ සර්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකේ මොකක්ද කතා කරන්නේ දෙපැත්තම බැලන්ස් වෙලා තියෙන්න ඕනේ දෙපැත්තටම සෙට් වෙලා තියෙන්න ඕනේ ඔය දෙකේම එකතුවට අපි කියනවා බයිජෙක්ටිව් ෆන්ක්ෂන් කියලා එතකොට ඕක තමයි බයිජෙක්ටිව් කියලා කියන්නේ ඊට පස්සේ අපිට තියෙනවා ඉන්වර්ස් ෆන්ක්ෂන් එක inverse function කියලා කියන්නේ let f be a one of the one corresponding for set from set a to set b the inverse function is denoted by f inverse and f inverse b when f a equal b the function f a to b is invertible if and only if f is a both 1 to 1 and 1 to ඔහොම තියෙන කතාවක් අපි මොකද මේ සරලව ඉතින් function inverse කියලා කියන්නේ අනිත් පැත්ත කන පිට ගහන එක තමයි inverse කියලා කියන්නේ අපිට fx කියලා මොකක් හරි දීලා තියෙන ෆන්ක්ෂන් එකක් fx equal 3x ධන 2 එහෙනම් f inverse x මොකද්ද කරන්නේ මේක ඉන්වර්ස් කරනවා නම් එහෙම කරන්න තියෙන දේ තමයි මේ කන පිට ගහනවා ඉස්සල්ලාම මම කරන වැඩේ මේක මම හදිච්චයට කියන්න fx තියෙනවා මෙහෙම දිනා 3x ධන 2 කියලා. ඉස්සල්ලාම මම කරන වැඩේ මේ දෙක අනිත් පැත්තට ගන්න. දෙක අනිත් පැත්තට ගියාම මොකක්ද වෙන්නේ? fx ඍණ 2යි. දන්නවනේ මේවා සමීකරණ හදන්න. fx ඍණ 2ක් වෙනවා. වැඩි හිතන්න එපා මේක. ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. fx ඍණ 2 ඍණ 2 ඊට අනිත් පැත්තේ ඉඳලා තියෙන 3x ඊට පස්සේ මොකද්ද කරන්නේ 3x කින් 3 බෙදනවා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක ෆන්ක්ෂන් එක ඉන්වර්ස් කරන්න ඉන්වර්ස් කරනවා කියන්නේ අනිත් පැත්තට අනිත් පැත්තට ගියාට පස්සේ ඉන්වර්ස් x මම වැඩි හිතන්න එපා මේක අනිත් ඔයගොල්ලන්ට එන්නේ නැහැ මම මේ මොකද්ද වෙන්නේ කියලා කියන්න තමයි මේ කියන්නේ f inverse x කියලා එතකොට මේක අනිත් පැත්තට ගියාම වෙන ෆන්ක්ෂන් එක x ඍණ 2 බෙදීම 2 3 එතකොට එයා කාර්ය වශයෙන් f inverse x ගන්න පුළුවන් ඒ කියන්නේ මොකක් හරි දැන් අපි ගත්තොත් එහෙම ඒ දෙක එක අනිත් පැත්ත ඒක තමයි inverse එකකින් කියන්නේ inverse function එක මේ වගේ ගණන් හදන්න ඉන්නේ ඕගොල්ලන්ට inverse එකේදී තියෙන්නේ අර අපි ගත්තේ inverse relation එක දෙක තුන තිබ්බනම් එහෙම 3 2 වෙන එක දෙක තුන තිබ්බන් 3 2 ඒ වගේ අපිට a b කියලා දෙකක් තියෙනවා නම් එහෙම a b වෙනවා b a වෙනවා ඔක තමයි කරනම දෙන්නේ. මේ කියන්නේ වැඩි හිතන්න එපා. මේක මොකද වෙන්නේ කියන එක. ඉන්වර්ස් එක දෙන්නේ එහෙම. අපි ගණන් හදනකොට බලමු ඉස්සරහට يعني ගණන් පේපර්ස් වල දිනන හදනකොට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකකින් එහෙම වෙලා තිබ්බොත් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔන්න ගානක් තියෙනවා අපිට හදන්න. fx කියලා තියෙනවා. 2x ධන 1 if x කුඩාවෙන් කුඩායි සමානයි වෙන ඍණ 5 3x වර්ග ධන 2 1 ඍණ 5 මේ 6යි අතර තමයි x තියෙන්නේ ඒ වගේම 5x ඍණ 2 එක තියෙන x 6ට වඩා වැඩි වෙනවා නැත්නම් 6ට සමාන වෙනවා අපිට හොයන්න කියලා කියනවා a f2 b f බිඳුව c f6 අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා f2 නම් අපි බලන්න ඕනේ මෙන්න මේ කන්ඩිෂන් තුනෙන් කොහෙටද අයිති වෙන්නේ කියලා ඉස්සරහාම. දෙක අයිති වෙන්නේ කොතෙන්ටද බෑ? මේ ඍණ 5ට වඩා අඩුයි නම් ඒ කියන්නේ ඍණ පැත්තට. මේක අයිති වෙන්න බෑ. දෙක පුළුවන් ඍණ 5 තිත ධන 6 දක්වා තියෙන පරාසතුල් තියෙන්න පුළුවන්. ඒ පරාසතුල් තියෙනවනේ දෙක කියන එක. එහෙනම් 3x ධන 2ට තමයි මේක අයිති වෙන්නේ. මෙන්න මේකෙන් හදන්න ඕන නම් f2 නේ. x තියෙන තැන් වලට දෙක දාගෙන යන්න දැන්. 3යි 3 වාරයක් දෙකේ වර්ගය 4යි ධන 2 උත්තරේ කියද 3 4 4 12යි 12යි 2යි 14යි මේකට එන්නේ 14යි උත්තරේ ඊළඟට f බිඳුව බිඳුවයි තියෙන්නේ කොතනටද පළවෙනි එකට වෙන්න බෑ කීයටවත් න දෙවෙනි එකේ තමයි එකක් තියෙන්නේ 3x ධන 2 බිඳුව දැම්මොත් එහෙම මේ සම්පූර්ණ බිඳුව වෙනවා මේ පැත්ත උත්තරේ 2යි ඔය බිඳුව වෙන්නේ 3 වරක් බිඳුවේ වර්ගය කියලා කියන්නේ බිඳුවමයි ඒතකොට මේ පැත්ත මොකුත් නැහැ ධන 2යි උත්තරේ 2යි වෙනවා ඊට පස්සේ f6 කියන එක මේකට උඩකට අයිති වෙන්න බෑ කීයටවත් දෙවෙනි එකට බලමු ඍණ 5 ඉඳලා 6 දක්වා ඒකෙන් වෙන්නත් බෑ ඊට වැඩි වෙන්න බෑ මේ 6ට පුළුවන් 6ට වඩා වැඩි වෙලා පුළුවන් මෙන්න මෙයාට පුළුවන් එහෙනම් 5x ඍණ 2කට දාන්න 6 කියන එක 5 වරක් 6
රින්න දෙක 5 වරක් 6 කියද 30යි 30න් දෙයක් ගියාම 28යි. උතරේ 28යි. ඔන්න ආකාරයෙන් ලේසියෙන් අපිට ගණන් හදන්න පුළුවන්. ඔය තමයි ෆන්ක්ෂන් වල තියෙන ගණන්. ඔය වගේම ඔය ගණන් එනවා. ඒ වගේම අපි ඉස්සෙල්ලා කතා කරා මෙන්න මේමයි ගණන්. අර කලවම් කරලා කොම්පොසිෂන් ෆන්ක්ෂන් එකෙන් හදන ඒවා. ඔය ගණන් වර්ග දෙක තමයි මේ වෙනකන් ආවිලා තියෙන්නේ ඔයගලන්ට. ඒවා හොඳට බලා ගන්න. හරි ලේසි. මේ පේපර්ස් කරනකොට බලමු තව කොහොමද හදන්නේ කියලා ඔක්කොම පේපර්ස් වල ආවිලා තියෙන දේවල්. ඔය ආකාරයෙන් තමයි ෆන්ක්ෂන් ගැන කතා කරන්න තියෙන්නේ. ඊටම කෙටි පාඩමක් ෆන්ක්ෂන් කියලා කියන්නේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔය ටික දැනගන්න ඒ ටිකෙන් ඔයගලන්ට අනිවාර්යෙන් ගේම් එක ගහ ගන්න පුළුවන්. හරි. මම හිතනවා අද ඔයගලන්ට මේ කියලා දීපු ටික තේරෙනවා ඇති කියලා. මොනවා හරි නොදන්න දෙයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලේ තියෙන රතු පාට subscribe button එක අලු පාට වෙන්න ඔබන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා notification on කරගන්න. එහෙමනම් අපි ඊළඟට mathematics for computing video series එකේ 6 වෙනි වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. එහෙමනම් හැමෝටම ජය වේවා.